තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සිල් සුවඳ සදහම් පිළිසඳර වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් අද දවසේදී ඔබට තිළින කරන්නට දායාද කරන්නට තමයි අපි සූදානම් වෙන්නේ. ඉතින් ශ්‍රද්ධා රූපాయని නරඹන ඔබට පුළුවන්කම තිබෙනවා මෙතෙන් සිට ඒ උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට පිළිවෙතින් පෙළ ගැහිලා ශ්‍රද්ධා රූපాయని වටා ඒක රාශී වන්නට. පින්වත්නි අද දවසේදීත් අප කෙරෙහි මහත් කරුණාවෙන් යුතුවම පින්වත් ස්වාමින් වහන්සේ මැදිරියට වැඩම කළා. අපි පින්වත් ස්වාමින් වහන්සේව පාද වන්දනා කොට නමස්කාර කොට පිළිගනිමු. පින්වත් ස්වාමින් වහන්සේ අපගේ නමස්කාරය වේවා. පින්වත්නි අද දවසේදී සිල් සුවඳ සදහම් පිළිසඳර වැඩසටහන වෙනුවෙන් බැතිබර දායකත්වය එකතු කරනවා. 2021 මාර්තු මාස 19 වන දින මියගිය ඩී හෙට්ටිආරච්චි ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස අංක 393න් 1 උඩුපිල දෙල්ගොඩ යන ලිපිනේ පදිංචි පින්වත් සමන් හෙට්ටිගේ සහ යමුනා හෙට්ටිආරච්චි යන දෙපළ ඇතුලේ පවුලේ සියලුම දෙනා විසින් පින්වතුනි ඔබටත් පුළුවන් මේ පින්වතුන් වගේම සිල් සුවඳ වැඩසටහනක් වෙනුවෙන් බැතිබර විකාශන දායකත්වය ලබා දෙන්න. ඒ උතුම් ධර්ම දානය සිදු කරන්න, ඒ කියන්නේ විස්තර දැනගන්න පුළුවන් ශ්‍රද්ධා දායකත්ව අංශයට කතා කරන්න 071 232 88 87 දුරකථන අංකයට 071 232 88 87 දුරකථන අංකයට. අපි අවසාන වැඩසටහනේදී සිහිපත් කළා මේ අද දවසේදී කතා කරන්නේ අද දවසේදී සදහම් පිළිසඳරේ නියැලෙන්නේ කුමන කාරණාවක්ද සම්බන්ධ පින ස්වාමීන් වහන්සේ බොහෝ දේවල් ඉබේ සිද්ධ වෙනවා එහෙම නැත්නම් ඉබේ සිද්ධ වෙන්නේ නැහැ කියලා ලෝකේ කතාවක් තියෙනවා. එහෙම හැමදේම ඔටෝද සිද්ධ වෙන්නේ කියලා තමයි අද දවසේදී අපි ඔබ වහන්සේගෙන් අනුශාසන ලබා ගන්නට සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඒ වෙනුවෙන් අපි තවදුරටත් කාලේ නාස්ති නොකර ඔබ වහන්සේට ආරාධනා කරනවා මෙතන සිට කාලය වෙන් කර ගන්නට අවසරයි පින ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය හැම දිනාටම තෙරුවන් සරණයි. අපට මේ උතුම් ධර්මයේ කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් ශානක, අද අපිට කතා කරන්න තියෙන්නේ මේ සමාජයේ පවතිනා වූ තවත් එක්තරා දෘෂ්ටියක් පිළිබඳව. ඒ තමයි මේ දෘෂ්ටියට කියනවා දැන් මේ අපි කතා කරගෙන යම් දැන් මේ මුලින්ම අපි කතා කරගෙන ආව ගොඩාක් දෘෂ්ටීන් පිළිබඳව මේ බ්‍රහ්මජාල සූත්‍රයේ මුල් කරගනිමි. එතකොට එහිදී අපිට හමු වෙන තවත් එක්තරා කරුණක්. මේක අලුත් එකක්. එහෙමයි. ගිය පාර අපි අවසන් කළේ අමරා වික්ෂේපවාදේ. තුන්වෙනි එක. ඔව්. ඊට පස්සේ දැන් අද තියෙන්නේ මේකේ නම තමයි මේ දෘෂ්ටියට කියන්නේ දැන් අමරා වික්ෂේප වගේ මේකේ නම අධිච්ඡ සමුප්පන්නවාදී කියලා කියනවා. ඒ දෘෂ්ටියක්. ඒ වාදයක්, ඒ ආකල්පයක්, ඒ අදහස් තියෙන කියන එක. මේකේ තේරුම තමයි අධිච්ඡ සමුප්පන්න කියලා අපි නිකන් හුරු වගේ කෑල්ලක් තියෙනවා. ඒකේ තමයි පටිච්ච සමුප්පන්න කියන එක. එහෙමයි. ඒ කියන්නේ පටිච්චසමුප්පාදේ කියන එකත් එක්ක මේකේ අධිච්ච සමුප්පන්න කොටසක් තියෙනවා. සමුප්පන්න කියලා වචනේ තේරුම තමයි හැදෙනවා කියන එකනේ. පටිච්චසමුප්පාද කියලා කියන්නේ එතකොට දුක පිණිස හේතු සකස් වෙන කියන එක. එහෙමයි. එතකොට මේකේ සමුප්පන්න එකක් තියෙන අධිච්ච සමුප්පන්න. ඒ කියන්නේ හේතුඵල ධමකින් තොරව කියන එකයි. ඒකේ තේරුම වෙන්නේ සිදු වෙනවා කියන එක. ඒ කියන්නේ හේතුඵල ධමකින් තොරව සිදු වෙනවා කියන වචනේ සාමාන්‍යයෙන් අපි අර තේරෙන විදිහෙන් කිව්වොත් ඔයත් ඒක කිව්වා ඒ තමයි ඔටෝ කියලා කියන්නේ. හැම දෙයක්ම ඔටෝ වෙනවා කියන එක. මේ දේවල් ඔක්කොම ඉතින් මේ වෙන්න තියෙන දේ විදිහට නෙමෙයි වෙන්නේ කියන එකක් අන්න සාමාන්‍ය ව්‍යවහාරය තුළ තියෙන එහෙම එකක්. සතා හැදිලා තියෙන්නේ ඛණ්ඩනේ. මිනිස්සුන් ඉන්නේ ඒ කියන්නේ මේ දේවල් අපිට ගහකුල තිබෙන මේ හැදිච්ච මේ ඉතින් මේක තමයි ස්වභාවය මේ හැමදේම ඔටෝ වෙන්නේ. මේකේ වෙනසක් නැහැ. ඒ අනුව තමයි යන්න තියෙන්නේ කියලා තියෙනවා. එතකොට මේ ඉන්න විදිහට ඉන්න තියෙන්නේ. යන විදිහට යන්න තියෙන්නේ. නිදහස් වෙනවා නම් කවදා හරි නිදහස් වෙයි. නිදහස් වීමක් කියලා ගන්න නැත්තම් නිදහස් නොවී තියෙයි. වෙනව නම් වෙයි නැත්තම් වෙයි. ඔන්න ඔය වගේ අදහස් තියෙනවා. හැමදේම වෙන්නේ මේ ඉබේ කියන එක. අන්න හේතුඵල ධමකින් තොරව ඉබේ සිදු වෙනවා යන මතයට කියනවනේ අදිච්ච සමුප්පන්න වාදය කියලා. එහෙමයි. එතකොට අන්නේ පිළිබඳව තමයි අද කතා කරන්න තියෙන්නේ.
එතකොට මේ හේතුඵල දහමකින් තොරව දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ දෘෂ්ටියක් නෙමෙයිනේ. දැන් මේ අපි කතා කරන බුදු දහම කියලා කියන්නේ දෘෂ්ටියක් නෙවෙයි. බුදුරජාණන්සේගේ ධර්මය කියලා කියන්නේ වාදයක් නෙවෙයි. වාද, දෘෂ්ටි, ආකල්ප, මත ඒ ඔක්කොම අයිති වෙන්නේ උපාදානවල දෘෂ්ටි උපාදාන කියන එකට. මේ ආකල්ප සහ මතවාද කියන එකට. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්ම කියලා කියන්නේ උපාදාන වෙන එකක් නෙමෙයි. එහෙමයි. ග්‍රහණයකට හසු වෙනවා කියන එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කරන්නේ ප්‍රඥාව ඉස්මතු කරන ධර්මයක්. ප්‍රඥාවට ගෝචර දෙයක්. දැන් මේ ආකල්ප මතවාද තියෙන දැන් අපි කතා කරපු මේ දේවල් අමරා වික්ෂේපය ඊට පස්සේ ලෝකේ යත නැත ඊට පස්සේ ආත්ම දෘෂ්ටි ජීවය අජීවය සත්වයා පුද්ගලයා ඔය තියෙන ඔක්කොම කතා දේවල් තියෙන්නේ. ඔය කතා කරපු මේ හැම එකකම තිබෙන්නේ ඒ වාදයක තුල තිබෙන්නේ ඒ තමයි භය තැති ගැනීම. එහෙම නැත්නම් භක්තිය. ඒ දේවල් මුල් කරගැනීමෙන් තමයි මතවාද ආකල්ප දෘෂ්ටි කියන ඒවා පවතින්නේ. ඊට පස්සේ දැන් අපි කතා කරු දෙවියන් වහන්සේ ඒවා මේ ඔක්කොම තියෙන්නේ භක්තිය ආදී දේවල් ඒ මූලිකක මහා බ්‍රහ්මයා ඔය දේවල් ඔක්කොම තියෙන්නේ ඒ භක්තිය ඒ වගේ දේවල් මුල් කරගැනීම. බුදුරජාණන් වහන්සේගේ ධර්මවල තියෙන භක්තිය ඒ දේවල් මුල් කරගෙන ඊට පස්සේ වැඳගෙන ඒ කියන්නේ වන්දනාමාන කරන්න එපා කියනනේ අර නිකන් අර සාමාන්‍ය තියෙන හැම වෙලෙම වැඳගෙන පුදාගෙන තියෙන්නේ. අන්න එහෙම අර නිකන් ප්‍රශස්ත ගායනා කරමින් වැඳ පුද හැම වෙලෙම එල්ලි ඉන්න එකක් නෙමෙයි. එහෙමයි. අමතක අර දඬුවම් ඒ වගේ ඒවා දෙන එකක් නෙමෙයි බුදුරජාණන්ගේ ධර්මයේ. ඒවා තියෙන්නේ අර භක්තිමත් බවක් තුල එකයි. ඒ භය තැති ගැනීමක් ඇති කරවන්නේ යන්නේ ඒ දේවල් වලින්. ඒ දේවල් තමයි වාද විවාද ආකල්ප දෘෂ්ටි වවා. ශ්‍රාසුනාසික ධර්මයේ කියන්නේ වාද විවාද ආකල්ප මතවාද එකක් නෙමෙයි. භාගතුන්වහන්සේගේ ධම හේතුඵල ධම. බුද්ධ වචනය කියලා කියන්නේ හේතුන්ගෙන් හට අරගෙන හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා කියන ලෝකයේ තිබෙන එකම එක දෙයක්. හේතුඵල ධමයක් ගැන කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් විතරයි. එහෙමයි. වෙන අනිත් කිසිම දෙයක හේතුඵල ධමයක් කතා කරන්නේ. සමහරවිට හේතුව ගැන කියලා හේතුව ඒ කියන්නේ හටගන්න පැත්ත කතා කරනවා. නිරෝධයේ පැත්තක් කතා කරන්නේ. සමහර වෙලාවක තියෙන නිරෝධයේ විතරයි හටගන්න පැත්තක් නැහැ. සමහර වෙලාවක හේතුඵල කතාව නේද මේ අදිච්ච සමුප්පන්න දැන් මේ වගේ තියෙන ඉබේ හටගන්න. මොකුත් නැහැ. හේතුවකුත් නැහැ. ඵල හට ගැනීමකුත් නැහැ. නැතිවීමක් කතාවනේ. ඔක්කොම ඉබේ. ඊට ඒ වගේ ස්වභාවයන්ගෙන් යුතු දේවල් තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්ම කියලා කියන්නේ හේතුඵල ධර්මයක්. ඒතර බුදුරජාණන්ගේ ධර්මය කියන්නේ දර්ශනයක් නෙමෙයි. දැන් අපි කියන්නේ බුද්ධ දර්ශනය. දර්ශනවාදී දර්ශන ඉදිරිපත් කරන්න බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ඩෝල්ටන් වගේ චරිතයක් නෙමෙයි. ආකල්ප මතවාද මේවා කරන්නේ. එතකොට අන්නේ දේවල් තේරුම් ගන්න ඕනේ. ශාස්ත්‍රඥ වහන්සේගේ ඒ කියන්නේ මේ ලෝකයේ තිබෙන එකම එක දේ විතරයි මේ හේතුඵල ධමයක් පිළිබඳව කතා කරන්නේ. ඒ කියන්නේ හැම දෙයක්ම හේතුන්ගෙන් හට ගන්නවා. හේතු නැතිවීමෙන් නැති වී යනවා කියලා කියන්නේ බුදුරජාණන්සේගේ ධර්මයේ විතරයි. දැන් සමහර දේවල් වල තියෙනවා කර්මවාදී ආගම් තියෙනවා. ඔක්කොම කර්මයෙන් වෙන්නේ කියලා. දැන් අපේ ගොඩක් බෞද්ධයා කියන අයත් පටලවගෙන ඉන්නවා බුදුරජාණන්සේගේ ධර්මයේ කියන්නේ කර්මවාදී ධර්මයක් කියලා. බුදුරජාණන්සේ ධර්මයේ තුල කර්මවාදී ධර්මයක් නෙමෙයි. කර්මය කියන එකත් ඉක්මව ගිහිල්ලා තියෙනවා. ඊට එහා ගැඹුරක් ඊට එහා පිරිසිදු දැකීමක් කරලා යන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් අර ඒ කර්මවාදී ධර්ම වල හැමදේම කර්මය කියන තැනින් එන නතර වෙලා තියෙනවා. භාගතුන් වහන්සේගේ ධර්මයේ තියෙන කර්මය ගැන කොටසක් කතා කරනවා. හැබැයි ඒ කර්මයක් හටගන්නේ හේතු සහිතවයි කියලා තියෙනවා. එහෙමයි. ඒ කර්මයක් හේතු සහිතව නිරෝධයක් කළා තියෙනවා. නැති වෙනවා කියලා තියෙනවා. දේශනා කරන ධර්ම. හේතුන්ගෙන් හට කර්මයේ පවා හේතුන්ගෙන් හටගත්ත හේතු නැතිවීමෙන් නැති වෙනවා කියලා බුදුරජාණන් දේශනා කළා තියෙනවා. කර්මවාදී ධර්ම වල තියෙන්නේ කර්මය විතරයි. ඔය කර්මයෙන් ඒක හටගත්තේ සමහරට හටගන්න හේතුනේ කර්මයක් කියලා කියන මේගොල්ලෝ. යම් කිසි වැඩ පිළිවෙලකින් හටගන්නවා කියලා. හැබැයි මේ කර්මවාදී ධර්ම වල නැති වෙන පැත්තක් ගැන යාලා කියන්න දන්නේ නැහැ. ඒ නිසා යාලා කියන්නේ මේ ඔක්කොම කර්මවාදී කියලා. භාගතුන් වහන්සේගේ ධර්මයේ කවදාවත්
සියල්ල කර්මය කියලා භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමයි. භාගතුන් වහන්සේ දේශනා කරන්නේ කර්මයේ බලපෑමක් තියෙනවා කියලා දේශනා කරනවා. හැබැයි ඒ බලපෑමත් හේතු සහිතයි. හේතු රහිතව නෙවෙයි කියනවා. ඒ කර්මය කියන එකේ නිරෝධය තියෙන්නේ ඒක හේතු රහිතව හේතු සහිතව නිරුද්ධ වීමක් තියෙනවා. හේතුන්ගෙන් හට අරගෙන හේතු නැතිවීමෙන් නැති වෙන නිසා දැන් කර්මය නැත්නම් ඒකට කියනවා සංස්කාර නැත්නම් ඒකට කියනවා චේතනාව ඔය ආදී වචන වලින් විස්තර කරන්නේ ඒක. ඒ සියල්ලම හේතුන්ගෙන් හට අරගෙන හේතු නැතිවීමෙන් නැති වී යන ස්වභාවයට අයිති කරන දෙයක්. ඒකයි බුදුරජාණන්ගේ ධර්මය කියලා කියන්නේ හේතුඵල ධමයක් කියලා කියන්නේ. එතකොට ආන්නේ හේතුව සහ ඵලය ගැන තොරව මෙතන තියෙන්නේ තනිකරම ඉබේම හට ගන්න ඔක්කොම. දැන් සමහර ඒවා මම ඒක කිව්වේ හේතුවෙන් නතර කරලා තියෙනවා හට ගැනීම පැත්තෙන්. එහෙම එකකුත් නැහැ. සමහර ඒවාගේ නිරෝධයේ කොටසක් තියෙනවා. එහෙම එකකුත් නැහැ. මේ අදිච්ච සමුප්පන්න කියන්නේ ඔක්කොම හටගන්නේ ඔටෝ ඉබේ කියන එකයි. එතකොට මෙන්න මේ දෘෂ්ටියට බලපාන්න හේතුපකාර වෙන්නේ ඒ කෙනාට ඇත්තටම හේතුඵල ධමක විමසීමක් කියන එකක් නැති නිසායි. එතකොට මේ කෙනාගේ තුල තිබෙන්නේ ඉපදීම කියන එක හටගන්නේ හේතු සහිතවයි. හේතු රහිතව නෙවෙයි. ඉපදීම කියන එක නිරුද්ධ වන්නේ හේතු සහිතවයි හේතු රහිතව නෙවෙයි කියලා තේරුමක් නැහැ. එයාට තිබෙන්නේ ඒ ජීවිතය තුලින් දැකලා ඒකට අනුව යනවා කියන සංඥාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් මෙන්න මෙහෙම එකක්. ඒ තමයි බුදුරජාණන් දේශනා කරනවා ඒක කොයි වගේ අදහසක්ද කියලා තමාගේ සිතත් කයත් පවතින බව නොදැන සිටින ලෝක තියෙන. ඒ කියන්නේ අසඤ්ඤතල වගේ. දැන් අපි කියන්නේ සමහර මිනිස්සුෙකුත් දැන් අර සාමාන්‍ය විවාහරයත් අපි කියන්නේ හිතක් පපුවක් නැති මිනිස්සු වලට අපි කියන්නේ ඔහි අසඤ්ඤද කියලා අහන්නේ. ඒ කියන්නේ කිසිම හැඟීමක් දැනීමක් නෑ. දැන් මේක කියන්නේ සිතත් කයත් පවතින බව නොදැනීම. ඒක අසඤ්ඤ තත්වයක්. එතකොට හිතන්නකෝ සිතකුත් සිතෙන් වීන දැන් අසඤ්ඤා කියලා කියන්නේ මොකක්ද? හඳුනා ගැනීමනේ. සිතකින් හඳුනා ගන්නා වූ දේවල් තියෙනනේ අරමුණුනේ. ඒකක් දැනෙන්නෙත් නැහැ. කායයකට දැනෙන පහසක් දැනෙන්නෙත් නැහැ. ඒ දෙකම නැහැ. නොදැන යම් සමාධි මට්ටමක් තියෙනවා ඒකට කියනවනේ අසඤ්ඤය කියලා. ඒ වගේ අසඤ්ඤ තලවල ඉන්න සත්වයෝ ඉන්නවා. දැන් ඒ කියන්නේ සාමාන්‍ය විවාහයෙන් අසඤ්ඤ තත්වයක් නෙමෙයි මේ මම උදාහරණයක් කියන්නේ ඒක අසඤ්ඤ තත්වයක් නෙමෙයි මේ උදාහරණ ගත්තට. දැන් නිදාගෙන ඉන්නකොට සමහර වෙලාවට අපිට එළිය දෙක ගැඹුරු නිින්දක ඉන්නකොට අපිට සමහර වෙලාවට එළිය පහළ වෙන දෙයක් මధుරයක් කෑවත් දැනෙන්නේ නැහැ. සාමාන්‍ය නිින්දක නම් අපිට මధుරයක් කනකොට උනත් ඇහැරෙනවා, කයර දැනෙනවා. ඊට පස්සේ පොඩ්ඩක් සද්දයක් මේ දෙයක් කෙනකොට අපිට ඇහැරෙනවනේ. සමහර විට වෙහෙස වෙලා මහන්සි වෙලා අර අපි එලාම් එක තියලා නැගිටින්නම් කියලා හිටියත් එලාම් එක වැදෙනවත් ඇහෙන්නේ නැති නිකන් අර ගැඹුරු ඒ කියන්නේ මැරුණ වගේ නිින්ද අන්න හරි. මැරුණ වගේ නිින්ද එනවා කියලා කියන්නේ. අන්න ඒ වගේ තත්ත්වයක්. ඒක අසඤ්ඤ නෙමෙයි මම අර අසඤ්ඤ කියන එක තේරුම් ගන්න සාමාන්‍ය උදාහරණයක් මේක එහෙම ඊට වඩා එකක් මේක අසඤ්ඤ කියන එක. සාමාන්‍ය අන්න ඒ වගේ තත්ත්වයක්. ඊට වඩා ගැඹුරු එකක් අසඤ්ඤ. ඒ වගේ ස්වභාවයකට අපිට කිසි දෙයක් දැනෙන්නේ නැහැ. සමහරවිට හීනියක්වත් පේන්නේ නැහැ. දැන් නිින්දෙන් නම් ඔන්න සිතේ අරමුණු හරි පවතිනවා. හීනියක් හරි පේනවා. මේක එහෙම කිසිම දෙයක් නැහැ. සිතකට කිසි සංඥා අරමුණක් දැනෙන්නෙත් නැහැ. කයට කිසි දෙයක්වත් නැහැ. කොමා තත්ත්වයක් වගේ. අන්න නිකන් අපිට හිතා ගන්න බෑ යන්නේ වගේ. තත්ත්වයක තමයි පුද්ගලයා සිටින්නේ. එහෙමයි. එතකොට ඒක එක්තරා මේ අරූප සමාධි තත්වයක්. බුදුරජාණන් දේශනා කරන ඒ ලෝක තලවලට ඉපදුනාට පස්සේ එයාට ධර්මය අවබෝධ කරන්න බෑ කියන. පිට ධර්මයේ ඇහෙන්නේ නැහැ. මෙහි නම් කොච්චර කිව්වත් ශාස්ත්‍රුන් වහන්සේුණත් ධර්මයේ දේශනා කළාට ඒගොල්ලන්ට ඇහෙන්නේ නැහැ. ඒ සිතින් ගෝචර කරගන්න හැකියාවක් නැහැ. කයින් කොහොමද තියෙන්නේ? කයට මොකද එහෙම ගෝචර වෙන්නේ නැහැ. සිතටනේ ඒක වදින්නේ. ඉතින් ඒ නිසා සිතට අන්න යන්නේ. ඒ කිසිදු සංඥාවක් නැහැ. හැඟීමක් දැනීමක් නැහැ යාට. ඒ කියන්නේ සංඥා වේදිතයක්. කිසිම දැනීමක් කිසිම සංඥාවක් කියන හැඟීමක් ඔහුගේ හඳුනා ගැනීම කියන එකක් නැහැ. එතකොට අන්න ඒ අසඤ්ඤ ස්වභාවවල ලෝකවල ඉඳලා ඒ ඉන්න අය ඒ ලෝකවලින් චුත වෙනවා කියන්නේ. එතකොට ඒ ලෝකවලින් චුතුනාලා සමහර අය වුණ මනුලොව ඉපදිනවා. දැන් මනුලොව කියලා කියන අසඤ්ඤතලයක් නෙවෙයිනේ. මනුලොව කියන්නේ සංඥා තියෙන තැන.
එතකොට ඔන්න එයාට හිතට, කයට, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසින්, ඇසෙන්, කනෙන් ඔක්කොගෙම සංඥා කියන රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, ඊට පස්සේ පහස, ඊට පස්සේ අරමුණු ඔය ඔක්කොම දැනෙනවනේ. දැන් මේ එකක්වත් නැති තැනක ඉඳන් මෙහෙට ආපු කෙනෙක්. එතකොට ඔන්න එයාගේ සංඥා දැන් වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට ඔන්න ඒ එහෙම දැන් ඉන්නකොට එයා දන්නෙත් නෑ දැන් ඒ ආසඤ්ඤ ලෝකෙන් ආව කියලා. එහෙම එකක් දන්නෙත් නෑ. හැබැයි එයා ඔන්න බණ භාවනා කරලා ඒ පුද්ගලයා මොකක් හරි එකක් හිතලා සමත පැත්තක් දියුණු කරගෙන ඔන්න හිත දියුණු කරලා පරණ තත්වයටම පත් වෙලා ඒ සංඥා ඒවත් ඇති කරගන්න එයාට. නමුත් එයාට පුළුවන් හැකියාවක් තියෙනවා කියනවා මොකද්ද පෙර ජීවිත දකින්න. පෙර ජීවිත දැක්කට පස්සේ එයා බලනවා කියනවා මං කොහේදන්ද පෙර ජීවිතේ ආවේ කියලා. එතකොට එයා දකින්න හම්බුනේ කියනවා මේ එයාට දකින්න තිබ්බහම කිසිම දෙයක් දකින්න නැහැ. එතන දැන් පුබ්බේ නිවාසානුස්සති ඥානය තුල තිබුණනේ මම හිතුවේ අසවල් දැන් පළවෙනි කලින් වැඩසටහන් වල විස්තර කරනවා කිව්වේ මගේ නම මේක. මම කෑවේ මේවා. මම ඇන්දේ මේවා. හිටපු ඒවා. දැන් ඒවා මේ ඔක්කොම පුබ්බේ නිවාසානුස්සතියෙන් දකින්න පුළුවන්. එහෙමයි. ඇන්දපු කෑව බීපු අපව දැන් අසඤ්ඤ තත්වයකින් දැන් ආව මිනිස්සේ කෑව බීවේ මොනවද? මොකවත් එයාට කියලා දකින්න දෙයක් නැහැ හිස් දෙයක් නේ. එතකොට අර පුද්ගලයාට පුබ්බේ නිවාසානුස්සතිය ඇති වුණාට එයාට සිහි කරන්න ගත්තාම එයාට ඒ ජීවිත විතරනේ පෙර ජීවිතයේ සිහි කරන එක එයාට එක ජීවිතයේ සිහි කරන්න පුබ්බේ නිවාසානුස්සතියෙන් පුළුවන්. මෙයා කියන්න ගන්නවා කියනවා පෙර ජීවිතයක් කියලා එකක් නෑ. දැන් ඒ කිසිම දෙයක් නෑනේ හිස් බවක් නෙදී ඉන්නේ දැක්කම. පෙර ජීවිතයක් කියලා නෑ මේ ජීවිතය තමයි මගේ ආරම්භය කියලා ඔන්න මෙයා එකක් පටන් ගන්නවා කියන අලුත් වාදයක්. එතකොට මෙයා කියන්න ගන්නවා කියනවා මේ දේවල් ඇති උනේ මේ ජීවිතෙන් හටගත්ත මේක ඔටෝ ආවේ. අන්න ඒක තමයි ඉබේ හටගත්ත කියලා කියන්නේ. එතකොට යන්න කියන්න ගන්නවා මේ ජීවිතේ තමයි මම මේ පරිණාමයට පත් වෙලා මේ ඉන්න පටන් ගන්නෙ කියලා අන්නයා කියන්න පටන් ගන්නවා. එයාට එතකොට නැති මොකක්ද පුබ්බේ නිවාසානුස්සතියක් ඇති කරගන්න තිබ්බොත් අසඤ්ඤයක ඉඳලාවත් එයාට දෙසි දැනුමක් ඒක නැති උනේ ඇයි? ඉපදීම කියන එක මුල් කරගෙන එයා මේ හැඟීම කියන්නේ. ඉපදීම ඇති උනේ කුමක්ද කියන හේතුව එයා දන්නේ. අසඤ්ඤී ඉඳලා ආවත් මනුලෝකට කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ඉපදීම ඇතිවන්නේ හේතු සහිතව විපාක පිණිස කර්මසකස් වීම ඇති කල්ලි කියලා ඒ කරුණ ඔහුට තේරුනොත් ඔහු දන්නවනම් ඔහුට යම් ඥානයක් යම් දැනුමක් තිබුණා නම් අසඤ්ඤී ඉඳලාවත් එයා කියන්නේ ඉපදීම පටන් ගත්තේ මෙතන ඉඳන් කියලා. ඒකයි මේකට කියන්නේ හේතුඵල ධහම පිළිබඳ අවබෝධයක් නැතිකමින් සියල්ල ඉබේ හට ගන්නා යයි පවසන්නා වූ අදිච්ච සමුප්පන්න වාදය කියලා. ඒකයි මේකට එහෙම කියන්න අන්න හේතුව. දැන් ඉපදීම කියන එක භාගතුන් වහන්සේ දේශනා කළේ මේ ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් හෙලීම් කායික දුක් මානසික දුක් ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්‍රියයන් සමග එකතු වීම කියන මේ දුක හටගන්නේ කුමක් ඇති කල්හිද? පටිච්චසමුප්පාද විස්තර කරන්නේ ඉපදීම ඇති කල්හි. ඉපදුණු නිසානෝ මම අපි කවුරුත් ලෙඩ වෙන්නේ මැරෙන්නේ බැනුම් අහන්න වෙන්නේ ඔය එක එක කයි කතන්දර තැපෑලෙන් වදින කතා ඔක්කොම වෙන්නේ මේ ඉපදීමත් එක්කනේ. ඒකට ඉපදුණී කුමක් ඇති කල්ලිද කියලා මේ ශ්‍රාවකයන් කල්පනා කරනවා. එතකොට ඉපදීම ඇතිවන්නේ කුමක් ඇති කල්ලිද? භාගතුනා දේශනා කරන්නේ භවපච්චය ජාති. දැන් මේ අදිච්ච සමුප්පන්න කෙනාට මෙන්න මේ කරුණ දන්නේ නැහැ. එයාට භවපච්චය ජාති කියන එක තිබුණ නැති නිසා ඒ කරුණ දන්නේ නැති නිසා තමයි ඒ අසඤ්ඤ ඉඳලාවත් කියන්නේ නෑ නේ අසඤ්ඤය තුල ඊට පස්සේ ඒ ලෝකෙ හිස් බවන්නේ පෙන්නේ. එතකොට එයා කියන්නේ නෑ නෑ මේක තමයි පළවෙනි ජීවිතය කියලා. මේ කියන්නේ පළවෙනි ජීවිතය. එතකොට එයා සසර ගැන දන්නෙත් නෑ. අනමතග්ගෝ යම් බික්කේ සංසාරෝ ඒවා පිළිගන්නේ නෑ. එතකොට ඇයි දැන් ඒක පිළිගන්නේ නැහැ කියන්නේ යාට කලින් ජීවිතය දැක්කම යාට පේන්නේ අන්න ඒකනේ. දැන් ඒකනේ බලන්නකො මිනිස්සු වැටෙන අනතුර. එහෙමයි. දැන් ඒ වගේ දෘෂ්ටියකින් එයා වුණ මිනිස්සුන්ට කියාගෙන යනවා. කියාගෙන ගියාට පස්සේ මිනිස්සුන්වත් පිළිගන්නවා. දැන් ඒ විදිහට සතෙකුට මේ සතාගේ පළවෙනි ජීවිතය කියනවා. බලපැටියෙක් වෙලා ඉන්නේ පළවෙනි වතාවට. මාළුවෙක් වෙලා ඉන්නේ පළවෙනි වතාවට. ඔයා මිනිස්සෙක් වුණේ මේ පළවෙනි. මම දැක්කනේ මගේ සිතෙන් කියන. ඒතර ආන්නේ ස්වභාවයන් ඒ මතය අරගෙන අන්න සමාජය තුල යා එක පතරවන. එතකොට ඒ වාදයට රුචි කරන අය ඒකට අහු වෙලා යනවා. එතකොට ඒකට හේතුව තමයි අන්න භවයේ පිළිබඳව යම් කිසි කියන්නේ පටිච්චසමුපාදයේ පිළිබඳව යාට අවබෝධයක් නැතිකම. එතකොට ඒ නිසා භාගතුන දේශනා කරනවා මේකෙන් ගැලවෙන්න. එතකොට මේ දෘෂ්ටියෙන් ගැලවෙන්න මූලික උපකරණය දැන් මේකට විතර නෙමෙයි
මේ අපි කතා කරපු ඇත නැත ඊට පස්සේ ලෝකයේ කෙරවලා ආත්ම දෘෂ්ටි සත්වයා පුද්ගලයා ජීවය අජීවය ඔය අති සියලු දෘෂ්ටි ගැලවෙන්න උපකාර කරන්නේ පටිච්චසමුප්පාදේ පිළිබඳව දැනුම නුවණින් සිහි කිරීමයි. දැන් සාස්වත දෘෂ්ටිය තුළ තිබුණේ සදාකාලිකයි කියන හැඟීමනේ. සදාකාලිකයි කියන හැඟීම එයාට එන්නේ වෙන මොකවත් නිසා නෙමෙයි. එයාට පටිච්චසමුපාදේ නිරෝධය කියන එකක් ගැන අවබෝධයක් නැහැ. එයාට හට ගන්නවා හටාගත්තට පස්සේ එතනින් එයාට ඊට පස්සේ සදාකාලිකයි. එහෙමයි. ඒකයි පටිච්චසමුප්පාදය කියන ධර්මයේ තුල තිබෙන්නේ හට ගැනීම නැතිවීම කියලා කරුණක්. ඒක දැන් බලන්න මේ ටික ධර්මයේ මේ සූත්‍රයේ ගැඹුරට යන්නේ දැන් මේ. දැන් පටිච්චසමුපාදයේ තියෙනවනේ අපිට අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය වෙන හට ගැනීම පැත්තක් තියෙනවා. ඊට පස්සේ පටිච්චසමුපාදයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අවිජ්ජා යත්වේ වාසේස විරාග නිරෝධා. මේ අවිද්‍යාව ඉතිරි නැතුව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වන්නේය. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥාන නිරුද්ධ. එතකොට පටිච්චසම නිරෝධ පැත්තක් තියෙනවා. බුදුරජාණන් ඒකයි දෙකම දේශනා කළේ. මේ හේතු දේශනා කරන්න හේතු වන්නේ ඒකයි. උච්ඡේදයට යන්නේ සමුදය පිළිගන්නේ. සාස්වතේ ඉන්නේ නිරෝධය පිළිගන්නේ. ඒ නිසා දෙගොල්ලම අනතුරටපත් වෙනවා. එතකොට ඒෙන් ගැලවෙන්න තමයි ශාස්ත්‍රඥ දේශනා කරන්නේ මේ අදිච්ච සමුප්පන්නයි කිසිම දෙයක් නෑ නේද එතකොට. හේතුඵල ධර්මයේ සමුදය අත්තං නිරෝධී කිසිම දෙයක් එයාලා තියෙන්නේ ඔටෝ ඔක්කොම වෙන්නේ. එතකොට ඒකයි පටිච්චසමුප්පාදය කියන කරුණ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ දෘෂ්ටි වලින් ගැලවෙන්න තිබෙනා වූ එකම එක මාර්ගයක් හැටියට. පටිච්චසමුප්පාදේ යමෙක් නෝනින් විමසනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි සෝවාන් භූමියේ එයා හැපි ඉන්නේ කියනවා. සම්මා දිට්ඨිය එයා හැපි ඉන්නේ කියනවා. ඒ කියන්නේ සම්මා දිට්ඨියටපත් වෙන්න උන්න ඒ කියන්නේ පටිච්චසමුප්පාදේ නෝනින් විමසනවා කියලා කියන එක ඒක බරපතල කාරණාවක්. ඒ කියන්නේ ධර්මඥානයක් කියන එක වේගයෙන් පට ගාලා වෙන්න උපකාර වෙන විමසන පැත්තක්. පටිස් දැන් වෙන එකම භාවනාවකට ශ්‍රාසනවාස කියලානේ පටිස් ඒ අනිත්‍යව සිහි කරන එක ඔබ වේගයෙන් නිවන කරා අරගෙන යනවා. වේගයෙන් සම්මා දිට්ඨියට කරා අරගෙන යනවා. ඒ කියන්නේ සම්මා දිට්ඨියේ දොරටුවේ සෝවාන් දොරටුවේ නිවනේ දොරටුවේ සැපි ඉන්න කෙනෙක් හැටියටයි කියලා දේශනා කරලා නැහැ. දැන් අනිත් භාවනාවන් වල අවසානයට ගියත් දැන් අපි අසුබය කිව්වත් ධාතු මනසිකාරය කිව්වත් ආනාපාන සතිය කිව්වත් අනිත්‍ය භාවනාව කිව්වත් ඒ හැම එකකම ශ්‍රාසුන්වහන්සේ අවසානයේ අරගෙන යන්නේ හේතුඵල ධමයට. එහෙමයි. අවසන් කරන්නේ දැන් අපි අසුභ භාවනාව කියලා ගොඩාක් අය දන්නේ කෙස්ලොම්නිය දත් සමමස්නහර කිව්වා ඊට පස්සේ දෙතිස් කුණපේ පාඩම් කරගත්තා රයිට් මං අසුබේ වඩනවා කියලා නේ කියන්නේ රයිට් මම අසුබේ නෙමෙයි අසුබේ එකේ භාගය ඒකට සමත පැත්ත විතරයි වෙන්න තියෙන්නේ ඒකයි අසුබ භාවනාව කියලා කියන්නේ සමත විදර්ශනා භාවනාව සමත පූර්වංගම විදර්ශනාවක් තියෙනවා ඒ කියන්නේ අසුබේ මුලදී කරන්නේ කෙස් ලොම් නිය දත් සම කියලා සිහි කරන්න හිතේ සමාධිව හිත තැම්පත් කරන ගතියක් ඉස්සල්ලා එන්නේ. එතකොට ඒකෙන් වෙන්නේ දැන් රාගික පුද්ගලයෙකුගේ කාමච්ඡන්දයට අසු වෙලා සිටින පුද්ගලයාගේ අර කේසන් ලෝම්නියේ පිළිකුල් ස්වභාවයන් කල්පනා කරන්න නිතර විමසන්න අන්න යාට කාලයක් යනකොට ටික දවසක් යනකොට අර කාමච්ඡන්ද ඒ කාමක ස්වභාවය ටිකක් යටපත් වෙනවා. එතකොට යටපත් වෙනකොට එයා හිතනවා දැන් රාගය මගේ අඩු වුණා කියලා නෑ. රාගයේ ප්‍රහාණය වුණා. රාගය ප්‍රහාණය වෙන්නේ. මේ ප්‍රහාණය පැත්තට උපකාර වෙන්නේ අසුභ භාවනාවේ තියෙන දැන් කායानुපස්සනාව ගැන දන්නේ මේ කරුණ දන්නවා. අසුභ භාවනාවේ තියෙනවා ඊට පස්සේ නිරෝධය ඒ කියන්නේ මොකද්ද මේ විදර්ශනා පැත්ත. එතකොට කායानुපස්සනේ විදර්ශනා පැත්තේ වෙනම අසුභ භාවනාවේ තියෙනවා මේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඒ කියන්නේ මේ දෙතිස් කුණපයෙන් හටගත්තා වූ කය හේතුන්ගෙන් හටගත්තේ. මොකද්ද? ආහාර ඇති කල්හි මේ කය හටගත්තේ කියලා අන්‍යය විමසනවා. මේ ආහාර නැති කල්හි තමයි මේ කය නැතිවන්නේ කියලා අන්‍යය විමසනවා. එතකොට අන්නේ ඒ කරුණ තමයි මේ පටිච්චසමුප්පාදයට අයිති කොටස. ඒ විමසනකොට අන්න එයාට මේ ධර්ම කාරණාවන් මේ දෘෂ්ටි ආකල්ප මතවාද වලට යන ස්වභාවය යන ගැළවිලා යාට මේ කරුණ වලින් යාට නිදහස් වීමේ හැකියාව ලැබෙනවා.
ඒක තමයි එතනින් තමයි ධර්ම අවබෝධයක් කරන්නේ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් අසුභ භාවනාව පුරුදු කරන කෙනෙකුට උනත් සෝවාන් වෙන්න බැරි කමක් නැහැ. ශ්‍රද්ධානුසාරී පුළුවන්. ධම්මානුසාරී වෙන්න බැරි කමක් නැහැ. ඊට පස්සේ ධම්මානුසාරී ශ්‍රාවකයෙකුට සෝවාන් වෙන්න බැරි කමක් නැහැ. සකදාගාමී වෙන්න අනාගාමී වෙන්න බැරි කමක්. අවසානයේ යන්නේ අනිත් ත්‍රිලක්ෂණයේ නෝනින් ඉමසමින් ධර්ම අවබෝධය කරා පැත්තක්. එතකොට ඒකයි අසුභ භාවනාව දැන් අද ගොඩක් අය කරන කරන අයගෙන් ගොඩාක් අය කරන අසුභ භාවනාව කියලා දැනගන්න අර දෙතිස් කුණපේ විතරක් සිහි කරලා නතර කරන එකෙන් වෙන්නේ කාලයක් ඒ විදිහට කෙස්ලොම් නියලත් නෙමෙයි මොකක් හරි ඕම් ගගා හරි හිටියත් කාලයක් යනකොට ටික දවසක් හිතනකොට හිත තැම්පත් වෙලා තියෙන රාගික ස්වභාවය, ද්වේෂ ගතිය, ඊට පස්සේ නිදිමත අලසකම, විසිරීම් ස්වභාවයන් ඔව්ව මොකක් හරි හිත මේ කාලයක් යනකොට මෙඩිටේෂන් මියුසික් එකක් අහා හිටියත් කාලයක් සතියක් දෙකක් අහා ඉන්නකොට හිත තැම්පත් වෙනවා. එතකොට ඒකක වෙන්නේ සමතයක්. ඒතකොට සමතේදී ඒ දැන් කෙස්ලොම් නියදත් කීකේ හිත හිටියේ සමතේදී ඔන්න හිත යටපත් වෙලා අහපව එයාට ඔන්න දවස් දෙකක් තුනක් හතරක් පහක් සමහරට සතියක් විතර ඔන්නේ භාවනාව ආයේ පුරුදු කරගන්න හම්බෙන්නේ නැහැ. මොකක් හරි හේතු සාධක මත කන්න ඒක කඩාකප්පල් වෙනවා. උනාට පස්සේ අර පරණ ස්වභාවය ආයෙන්න පටන් ගන්නවා. සමහර වෙලේ මේ පරණ තිබ්බටත් වඩා වැඩි විදිහට එක්ක ද්වේෂය වැඩි ඊටත් වඩා වැඩියෙන් රාගය එන්නේ. ඇරියසුත් එක්ක එන්නේ ඊට පස්සේ. එතකොට අන්න එයා කියන්න ගන්නවා මම අසුබේ වැඩුවා මෙහෙම වුණා කලේ මට මෙහෙම වුණේ නෑනේ. ඇයි මේ මෙහෙම වෙන්නේ කියලා. මේකට සාමාන්‍ය උදාහරණයක් කිව්වේ සමතයෙන් කරන්නේ හරියට මෙන්න මේ වගේ එකක්. ඒ කියන්නේ විදර්ශනාව නොකර වඩන්නා වූ සමතේක ස්වභාවය මෙන්න මෙහෙම එකක්. ඒ තමයි අපි කියමු උදාහරණයක් විදිහට ටෙනිස් බෝලයක් මෙන්න මේක උදාහරණයක්. අපි ටෙනිස් බෝලයක් අරගෙන වතුර යටට දාලා අපි අල්ලගෙන ඉන්නවා. අතින් වතුර යටට දාලා අපි අල්ලගෙන ඉන්නවා. ඉන්න තාකේ ටෙනිස් බෝලේ උඩ ඉන්නේ නෑනේ. එතකොට අන්න සමත හරි මොකක් හරි එකක් කර කර අන්න එයා හිත ඒකෙන් අර වතුර යටට දාලා බෝලේ අල්ලන් ඉන්නවා වගේ. ඒ භාවනාව දවස් දෙකක් කරන්න බැරි වුණා කියලා කියන්නේ හරියට අර ඔන්න එකපාරම අතින් ගිලිහුණා අර බෝලේ. බිලිහිච්ච ගමන් මොකද වෙන්නේ? අර බග් ගාලා ආයෙ උඩට එන්නේ නැද්ද බෝලේ? ආයෙ උඩ පායනවා වතුර උඩ. ගිලුණට වඩා වේගෙන් එනවා. අන්න ෂණයෙන් එනවා අන්න ඒකයි. අන්න එතකොට තමයි අන්න කෙනෙක් කියන්නේ මම අසුබේ වැඩුවා මට මෙහෙම ඒ කියන්නේ අසුබේ එතකොට තමයි කියන්නේ මේ අසුබේ වැඩුවට ඕක ප්‍රහාණය වෙන්නේ මම ඕවා කරලා බැලුවා ඕවා කරලා බැලුව එක භාගයට කරලා තියෙනවා. ඒ කියන්නේ නැත්තම් ශාසුනස් කායानुපස්සන එහෙම විදර්ශනා කොටස නැති එහෙම දේශනා කරන්නේ නැතු එහෙනම් ඒක ගැලපෙන්නේ ධම්මානුපස්සනා කොටසට එතනදි වඩන්න එහෙනම් කියලා එතනින් නතර කරන්නේ හැම එකකම කායानुපස්සනාවට වේවා වේදනානුපස්සනා වේවා චිත්තානුපස්සනා භාවනාවක වේවා ධම්මානුපස්සනාවේ කොහොමත්ම එතකොට හැම එකකම විදර්ශනා කොටස කියන එක තියෙනවා. මුලින්ම අපි දැන් චිත්තානුපස්සනාව ගැන ගත්තත් කෙනෙක් හිතන්නේ සිත පිළිබඳ අවධානයෙන් ඉන්න එක තමයි සිත පිළිබඳ අවධානය නෙමෙයි. ඒකට කියන්නේ චිත්තානුපස්සනාව කියන එකේ හරි අර්ථය වතන තමයි සිතෙහි යථා ස්වභාවය අවබෝධ වන පරිදි සිත පිළිබඳ අවධානයෙන් ඉන්නවා. සිත පිළිබඳ අවධානයෙන් ඉන්නවා කියන එකට අපිට මෙහෙම ඇස් දෙක පියන් ඉන්න කරත් මොකක්ද හිතන්නේ? දැන් ගෙදර ගැන හිතුවා. දැන් මොකක්ද හිතන්නේ? ආදරය ගැන හිතුවා. දැන් මොකක්ද හිතන්නේ? යාළුවලා ඉන්න ගර්ල් ගැන හිතුවා. දැන් මොකක්ද හිතන්නේ? අර යමට ණය වෙලා තියෙනවා මේ තරහකාරය ගැන හිතුවා. දැන් ද්වේෂ සිතුවිල්ල. දැන් නෝනා ගැන හිතන්නේ හාමිනේ ගැන. දැන් මේ කාමක සිතුවිල්ල. බබාලා ගැන හිත. ඔහොම හිත අපිට සිතුවිලි තෝර ඉන්න එකක් නෙමෙයි චිත්තානුපස්සනාව කියලා කියන්නේ. එහෙමයි. දැන් ආවේ මේක ආරයිට් දැන් ආවේ මේ එහෙම ඉතින් පොඩි ළමයෙකුට උනත් පුළුවන්. චිත්තානුපස්සනාව කියන එකේදී තියෙනවා හැබැයි සිතුවිලි තෝරගන්න ඕන කොටසක්. ඒකම පමණක් නෙවෙයි. චිත්තානුපස්සනාවේදී ඒ තෝරගත්තා වූ සිතුවිල්ල තෝරගෙන රාගේ නම් රාගය, ද්වේෂේ නම් ද්වේෂය, මෝහේ නම් මෝහය, එකට කිරීම නම් ඒක, අසමාහිත නම් අසමාහිත ඒ හැම එකකම තෝරගෙන ඒ සිතුවිල්ල ඊට පස්සේ යන්න තියෙනවා සමුදය ධම්මානුපස්සීව චිත්තස්මින් විහෙරති. හටගත්තේ කොහොමද කියලා හිතන එක. විමසන පැත්ත. එතකොට ඒක සම්බන්ධ වෙන්නේ කෙලින්ම ගැඹුරු දහමක් නාම රූප සම්බන්ධයත් එක්ක වෙන්නේ. දැන් කායानुපස්සනාවේ ආහාර පැත්තත් එක්ක. සතර ආහාර. ඊට පස්සේ චිත්තානුපස්සනාවේ තියෙන නාම රූප ධර්මයන් එක්ක. එතකොට මෙතන තිබෙන්නේ නාම රූප ධර්ම වේදනාව සංඥා වචේ මේකේ තියෙන ගැඹුරු ටික. වේදනාව සංඥාව චේතනාව පස්ස මනසිකාර සතර මහා ධාතුත් එක්ක යන කතාව. ඊට පස්සේ ඒකෙන් හට ගන්නවා ඊට පස්සේ වය ධම්මානුපච්චීව චිත්තස්මින් විහෙරති.
නාම රූප ධර්මයන්ගේ නිරෝධයක් තියෙන කියලා. අන්න එතකොට අනිත් සිතවිල්ල හඳුනාගෙන අවසානයේ අවසන් වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මේ විමසමින් ත්‍රිලක්ෂණයකින්. කෙස් ගැන සිතනවා අවසන් වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මේ. ආශ්වාස ප්‍රශ්වාසය ගැන හිතනවා අවසන් වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මේ. ඒකයි ආනාපානස. දැන් ආනාපාන සතිය කියලා කියන්නේ ගෙම්බ හුස්ම ගන්නවා වගේ හස්වස් ගාලා හුස්ම ටික ගත්ත රයිට් ආනාපාන සතිය වැඩෙනවා කියන එක නෙමෙයි. දැන් අපි ආනාපාන සතිය කියපුවාම ආනාපාන සතිය කියපු ගම අපිට ටක් ගාලා මතක් වෙන්නේ හුස්ම ගන්න එක පහල ගන්න එක එකතනේ. ඒ ආනාපාන සතිය නිමිත්තට ආනාපාන සතිය කියන්න බෑ, භාවනාව කියන්න බෑ. අසුභ භාවනාවේ කියලා කියන්නේ කෙස්ලොම් නිය කියන එකක් නෙමෙයි. අසුභ භාවනාව කියේ නිමිති ටික. එහෙමයි. ආනාපාන සතියේදී ගන්නා වූ ආශ්වාස ප්‍රශ්වාස නම් වූ නිමිත්ත මුල් කර ගනිමින් විදර්ශනාවකට යන්න තියෙන්නේ. ආනාපාන සති භාවනාවේ අවසානයේ තියෙන්නේ කායानुපස්සන වුණත් මේ කයක් පිළිබඳව නුවණින් දැකීමෙන් සමුදය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීව කායස්. එතකොට මේ ඔටෝ සිදුවෙන කතා සමුදය හට ගැනීම තියෙන විතරයි, නැතිවීම විතර ඒව මොකුත් නැහැ. ආනාපාන සතියක් කියලා කියන්නේ දැන් ගොඩක් කට්ටියගේ තියෙන හුස්ම ගත්ත හුස්ම එළුවා. ඊළඟ එකට ගන්න කොහොමද? දීර්ඝාශ්වාස ප්‍රශ්වාසී කොහොමද ඇතිවන්නේ? ඊළඟට දැන් කෙටි එක ආවද කියලා ඒ වගේ ඉන්න කන්නේ. ඒ වගේ ඉඳගෙන මේ ඊළඟ ස්ටෙප් ඊළඟ ස්ටාර් එකේ ඉඳන් දෙකට දෙකේ ඉඳන් තුන වසර තුනේ ඉඳන් හතර වසරට යනවා වගේ එහෙම නිකන් බලන පාඩම් සිස්ටම් එකක් නෙමෙයි භාවනාව කියලා කියන්නේ. එහෙමයි. භාවනාවකින් වෙන්නේ අරමුණක් පිළිබඳ අවධානයෙන් ඉඳලා එහි හට ගැනීමක් නැතිවීමක් ගැන ශ්‍රාවකයෝ කල්පනා කරනවා. ඒක තමයි සමතයකින් ඇතිවන ආනාපාන සතියේ සැබෑ භාවනාව අවසන්න්නේ සමත පූර්වංග විදර්ශනාවක් ආනාපාන සතියේ තියෙනවා. ආනාපාන සතිය කියන්නේ සමත භාවනාවක් නෙමෙයි. අසුභය කියන්නේ සමතේ භාවනාවකට නෙමෙයි. සමත විදර්ශනාවක් විතරක් තියෙන එකකුත් නෙමෙයි. සමතය සහ විදර්ශනාව තියෙන දෙකටමයි අයිති භාවනාවක්. දැන් විදර්ශනාව විතර තියෙන භාවනා තියෙනවා බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය. එතකොට බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය ආදී සමත භාවනාවක් පුරුදු කරගෙන වෙනම විදර්ශනාවකට හිත ඊට පස්සේ යොමු කරන්න ඕනේ. දැන් බුද්ධානුස්සතිය ආදීන් සමතයක් හොඳට පුරුදු කරගෙන ඒ බුද්ධානුස්සති සමාධියෙන් අන්න අනිත්‍යයි කියලා කෙලින්ම ධම්මානුපස්සනාවක් සිහි කරන ඇස අනිත්‍යයි කන අනිත්‍යයි කියලා. එතකොට එහෙම පැත්තකට යන්න පුළුවන්. දැන් අනිත් භාවනාවක දැන් අපි කතා කර වේ භාවනාවල තියෙන්නේ මෙන්න මේ වගේ සිද්ධිදාම. එතකොට මේ දෘෂ්ටි ආකල්පවලට මේ අදිච්ච සමුප්පන්න ආදී මේ හේතුඵල ධහමකට අයිති නැත කියන දෘෂ්ටි වලට ඒ කෙනෙක් කවදාවත් අහුවෙන්නේ නැහැ. එහෙමයි. මේ වගේ ගැලවෙනවා. දැන් ඇත්තට දැන් මෙතන හේතුඵල ධහම විතරක් විමසන කෙනෙක්. දැන් කෙලින්ම අපිට පටිච්චසමුප්පාදයට භාවනාවක් විදිහට සිහි කරන්න පුළුවන්. ඒතර පටිච්චසමුප්පාදය සිහි කරනකොට මුලින් සිහි කරන්නේ අවිද්‍යාව ඇති මොකද්ද මේ ජරා මරණ හටවන්නේ ඉපදීම ඇති කල්ලි ඉපදීමයි භවය ඇති කල්ලි. ඔහොම නිකන් උඩට යටට සිහි කර ඉන්නකොට සමතයක් ඇති වෙනවා. ඒකේ විදර්ශනාව තිබෙන්නේ කොහොමද? ඒ තමයි අවිද්‍යාව. මේ කියන්නේ දැන් අපි ගත්තොත් ජරා මරණ කියන්නේ මොකද්ද? ජරා මරණ හටගත්තේ ඇයි? ඉපදීම ඇති කල්ලි. ඉපදීම කියන්නේ මොකක්ද? එතකොට ඒකේ තියෙනවා විදර්ශනා කොටසක්. ඒකට කියනවා මේ පටිච්ච සමුප්පාදේ පටිච්ච සමුප්පන්න බව සිහි කරනවා කියලා. පටිච්ච සමුප්පාදේ කියලා කොටසක් තියෙනවා. පටිච්ච සමුප්පන්න කියලා කොටසක් තියෙනවා. පටිච්ච සමුප්පාද කියන එකේදී එළි වෙනකන් විමසෙම සිට පටිච්ච සමුප්පාදේ කියන එක අවබෝධ වෙන්නේ. ඒකෙන් එළි වෙනකන් අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන නැත්තම් යට ඉඳන් උඩට අවිද්‍යාව මොකද්ද ජරා මරණ ඉතිවන්නේ ඉපදීම ඇති කල්ලි ඉපදීම ඇතිවන්නේ භවය ඇති කල්ලි භවය ඇතිවන්නේ උපාදාන ඇති කල්ලි උපාදාන තණ්හාව ඊට පස්සේ ස්පර්ශය විඳීම් ස්පර්ශය නාම රූප ඔය විදිහට යන්න පුළුවන්. ඒ විදිහට හිත කියලා යාට සමතයක් ඇති වෙනවා. පටිච්චසමුප්පාදයේ තුල තියෙන ඊට පටිච්චසමුප්පන්න කියලා එකක්. ඒ එක කරුණු ජරා මරණ ඉපදීම භවය උපාදාන තණ්හාව ඊට පස්සේ විඳීම ස්පර්ශය ආයතන 6 නාම රූප විඥානය සංස්කාර අවිද්‍යාව ඔය ටිකට එක ඔය කරුණු ටික එක තියෙන වෙනම කරුණක් මේ හැම එක කරුණක් ගානියා සිහි කරන කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං. ඒ කියන්නේ මේ හැම එකක්ම නැති වී යන අස්තිර ස්වභාවය නිසා මේ හැම දෙයක් අනිත්‍යයි දුකයි අනාත්මයි. එතකොට මේ ඉපදීම ඇති වෙන්න හේතු වුණේ
මන්න මොකක්ද භවය? එමේ ඉපදී භවයේ ඇති කල්ලි ඉපදීම ඇති වුණා. ඒ හේතු ඉපදීම කියන එක හේතුවකින් හටගත්තා වුණා. අනිත්‍ය කියන වචනේ තේරුම තමයි හේතුවකින් හටගන්නවා හේතු නැතිවීමෙන් නැති වෙනවා. එතකොට ඒකට කියනවා අනිත්‍යයි කියලා. එතකොට මේ ශ්‍රාවකයන් කල්පනා කරනවා මොකක්ද? ඉපදීම ඇති උනේ ජරා මරණ ඇති කල්හි. මේ ජරා මරණ නැති උනේ ඉපදීම ඇති කල්හි. එතකොට ජරා මරණ නැති වෙන්නේ ඉපදීම නැති කල්හි. අද එතකොට ඒක නිරෝධය. එතකොට මේ ඉපදීම කියන එක අනිත්‍යයි. ඒක දුකටයි අයිති. ඒක තමාගේ වශයෙන් පවත්වක. දැන් අපි ඉපදීම කියන එක තමාගේ වශයෙන් පවත්වනවනේ. දැන් අපි මොකද හිතන්නේ දානයක් දීලා අපි ඉපදීම කියන එක පවත්වනවනේ තමාගේ වශයෙන්. අපි හිතනවා දානෙ දුන්න රයිට් සුගතියේ ඒකාන්තයෙන්. ඉපදීම තමාගේ වශයෙන්. ඉපදීම කියන එක තමාගේ වශයෙන් පවත්වන්න බෑ. ඒක හේතු සකස් වෙන්නේ. අපි හේතුව හැදුවොත් අපිට අමුසෙන් පතපත ඉන්න දෙයක් නැහැ. හරි විදියට හේතු වේදුත් හරි විදියට යනවා. රෝම් පාරේ කොච්චර ගියත් හරි විදියට යන්නේ කියලා ඒකනේ රෝම් පාරනේ. ඒකට අන්න ඒ වගේ වැඩ අපිට අද කරන්නේ මිනිස්සු අන්න ඒ වගේ දෙයක්. සීල් රැක අමුතුවෙන් පතන්න දෙයක් නෑ අපිට. යනවා ඒක. ඉතින් අමුතුවෙන් ඉතින් පතපතා ඉන්න දහමක් නෙමෙයිනේ බුදුරේ ක්‍රියාවාදීනේ බුදුරජාණන් දහම අන්න ඒකයි ක්‍රියාවාදී දහම. ක්‍රියාව තුල තිබෙන්නේ. දැන් අනිත් ඒවා තමයි පත ඒ පතන අදහස ඒ එන්නේ දැන් මේ වගේ බ්‍රාහ්මණ ඒ වගේ අර ඔය වගේ මේ යදෑද ඉන්න ඒ වගේ තමයි පතන්නේ. ඒවෙන් ටික ටික වැටිලා නේද දැන්? දැන් ඒ වගේ කලවම් වෙලා. දැන් අර අච්චාරු වෙලානේ ඉතින් අන්න එක කලවම් වෙලානේ තියෙන්නේ. එහෙමයි පින්නත්. ඒ නිසා තමයි ওই දේවල් වෙන්නේ. ඉතින් ප්‍රශස්ත ගායන ඊට පස්සේ මොනවද දැන් පහන තිබ්බේ නැත්තම් මේ දැන් බුදුරජාණන්සේගේ ධර්මයේ කියන්නේ පහනක් තීතියේ පහන තියන්න බුදුන් වඳින්න එපා කියන එක මම නෙමෙයි කියන්නේ මේක හොඳයි අපිත් කරනවනේ අර ඒකයි ධම කියන එක නෙමෙයි පහනක් තිබ්බත් මොකක්වත් තිබ්බ හෝ තිබ්බ නැතා හෝ වැඩක් නැහැ නේ ඇතුලේ කුහකම් එහෙමනම් එහෙමයි ජරා ගතිය සත්ව ගතිය එහෙමනම් මේ පහන තියෙන එකෙන් ඉතින් වැඩේ මොකද්ද පහන තියන්නේ නැහැ කියලා තිබ්බත් ජරා ගතිය තියලා කොච්චර ප්‍රාර්ථනා කළත් යන්නේ ජරා ලෝකයකටමනේ. අන්න ඒක ශාස්ත්‍රඥාසික ධර්මයේ තියෙන නුවණින් දකින්න දහම. ඒ වගේ දේවල් අර සාමාන්‍යයෙන් හොඳයි අර දෘෂ්ටියාකල්ප මතවාද වලට යන අයට. මම ගොඩාක් දැකලා මම මේක කිව්වට තරහ වෙන්න එපා. මම ගොඩාක් දැකලා තියෙනවා ඒ කියන්නේ හොඳ අය ඉන්නවා 10%ක් වගේ. දෘෂ්ටියාකල්ප මතවාද වලට ගොඩාක් අහුවෙලා ඉන්නේ ආර්ට් වගේ කරන අය ඉන්නේ. එතකොට ඒ වගේ ඒකෙන් 10%ක් විතර ඉන්නවා එහෙම නැතුව සාමාන්‍ය විදිහට හිතන්න පුළුවන් අය ඉන්නවා විෂයන් ආර්ට් අයගෙත් ඔය දෘෂ්ටියාකල්ප මතවාදාන්තර බලිත වෙලා නම් මනම් ඔය ජිල් බිල් වල අහුවෙලා ගොඩක් අය මම දැකලා තියෙන්නේ මේ ආර්ට් වගේ කරපු අය. සයන්ස් අයගෙත් ඉන්නවා පොඩි මෙන්ටල් අවුට් තියෙන අය ඉන්නවා. නමුත් ඒ සයන්ස් වගේ පැත්තේ කරපු අයගේ විමසන පැත්තක් ටිකක් තියෙනවා. ඒකෙත් 90ක් විතර 10%ක් විතර වගේ අර අහුවෙලා යන මේ ගතිය තියෙනවා. 90ක විතර තියෙනවා අර පොඩ්ඩක් විමසන පැත්තක්. 10ක වගේ මේ පොඩි මෙන්ටල් අවුට් තියෙන අය ඉන්නවා. අර පැත්තේ තියෙන්නේ 90ක් විතර අහුවෙලා යන එකක් තියෙනවා. 10ක් විතර පිරිසක් ඉන්නවා විමසන්න පුළුවන් අය. ඊට පස්සේ කොමර්ස් කෙනාගේ තියෙන තනිකර මාකටිං. එයාගේ තියෙන විමසන පැත්ත නේ මොකක් හරි කර හම්බ කළා. ඒ කොමර්ස්. එතකොට මම යන්නේ එක මම මේක තරහ වෙන්න එපා කිව්වට ඒක මම ඔය දැන් කතා කරනකොට මම අහලා තියෙනවා ගොඩක් අයගෙන් වැඩිහිටි බාල ඊට පස්සේ තරුණ හැමෝගෙම අහලකොට මට තේරලා තියෙන දෙයක් තමයි කතා විවාහාරය තුලදී අහනවනේ ඔයා මොනවද කරේ මේ ඒ ගොඩාක් අර ඇන්දින ගතිය වල තේරලා තියෙනන්නේ එහෙමයි. එතකොට මේ දෘෂ්ටියාකල්ප ඒ ඉගෙන ගන්නා වූ රටාවත් එක්ක ඒව මේවත් එක්ක ඉතින් වෙන්නේ ඇති සමහර විට එයාලගේ පරිසර සාධක බලපානවා. නමුත් හට් කරන සමහර අය ඉන්නවා සුපිරියයි. ඒ කියන්නේ දැන් අර ඒ කියන්නේ සයන්ස් කරන අයගේ උනත් සමහර අයගේ තියෙනනේ සයන්ස් ගිලලා ආර්ට් කිනා හීන જાති වගේ ඊ ජරා ඒ ගතිය. එහෙම කවදාවත් කියන්න හොඳ නැහැ. ආර්ට් අයත් අපිට උපකාරයක් තියෙනවා කොමර්ස් කෙනාගෙන උපකාරයක් තියෙනවා සයන්ස් මැත්ස් අයගෙන එහෙම අර විෂය අනුව බෙදලා මේවා කරන්න හොඳ නැහැ. එහෙම කරනවා නම් පහත් ගතියක්. ඒ මිනිස්සු හොඳ නැති අය. එතකොට අර නැතුව අර මම මේ කිව්වේ එහෙම එකක් නෙමෙයි මේ කිව්වේ. මේ අර කිව්වේ අර ඒ අර විමසීමක් ගැන පැත්තක් කතා කරනවා. එහෙමයි.
එතකොට ඒකෙත් හොඳ අය ඉන්නවා. අර පැත්තෙත් නරක අය ඉන්නවා. කොහෙත් ඉන්නවා ඉතින්. එතකොට ඒක මට තේරිලා තියෙනවා. ඔය දෘෂ්ටි ආකල්ප පැත්තෙන් ගිහුවාම. ඊට පස්සේ ඒ කියන්නේ මම කියලා තියෙන දැන් ඔය ඒ දැක්ක එක උදාහරණයක් තමයි දැන් ඔය යෝගන දැන් හොඳට හිටපු අපේ යාළුවෝ දැන් මේ කියන්නේ අපි කියමු මෙහෙම කරපුවා ඒ කියන්නේ දැන් සයන්ස් කරපු ළමයි. යෝගනම නම් මෙයා පුරුදු වෙන්න ගියා. ගියාට පස්සේ මෙයා දැන් අර පස්සේ දැන් හොඳට හිටපු කෙනා මම ඒක කිව්වේ සයන්ස් කරපුවාගෙත් ඒ පොඩ්ඩක් මෙන්ටල් අවුට් තියෙන ඉන්නවා කියලා. ඒ පස්සේ මම බලනකොට මෙයා මේ මම බලනකොට තනිකර හින්දු වගේ දෙයක්. රතු වඳින්නේ මොට්ටුව තියලා මම උඹට පිස්සුද කියලා හැවුවා. මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් අර ඒකට ඒ භක්තියට මිනිස්සෙක් යෝග කරා කියන එකෙන් දැන් ඉන්න සුද්ධත් එහෙනම් මොට්ටු තියලා ඉන්න එපා. සුද්ධ යෝග කරන්නේ නැද්ද? අන්න ඒකයි අපේ අයට තියෙන අර මම ඒක විමසන පැත්තක් නැහැ කියලා. ඒකට එහෙම්මම ගිලින එකක් තියෙනවා. ඒතර ආන්න ඒකයි ඉතින් අද ගොඩාක් අයට ඔය මර විමසන පැති නැති අයකට වෙන්න තියෙන දේවල් ඕක තමයි. ඒ නිසා ඒකට ඉතින් අර ભેදයක් නෑ ඇඳිලා යනවා. එහෙමයි. එතකොට පටිච්චසමුප්පාදය කියන කරුණින් තමයි මෙන්න මේ මතවාද ආකල්ප දෘෂ්ටි මේ සියල්ලගේ නිදහස් වෙන්න වාසනාව හම්බෙන්නේ. එතකොට මේ පටිච්චසමුප්පාදය කියන කරුණ සිහි කරන්න බැරි වුණොත් එයාට ඊළඟට දැන් මේ අදිච්ච සමුප්පන්නවාදීන්ගේ ඊළඟ එක තමයි ඊළඟ ස්වභාවය තමයි කියන ඔයා තර්කයෙන් එක්ක ඒව අල්ලගන්න කියනවා. තර්ක කර කර. ඒ ස්වභාවයෙන් තමයි එයා තේරුම් ගන්න කියනවා. තර්කයෙන් ඒ කරුණ ඉස්මතු කර කියන්න අන්න ඒක ගන්නවා. ඒත් මොකද වෙන්නේ පටිච්චසමුප්පාද පිළිබඳ ධර්මයක් නැතිකම. ඒ හේතුවෙන් ඉබේ හට ගන්නවා. එහෙම නැත්නම් ඉබේ හටගත්තේ නෑ. ඉබේ හටගන්නෙත් නෑ නැත්තේත් නෑ. ওই විදිහට වාදවලට ඔය හතර ආකාරයෙන් ওই විදිහට වාදවලට අසු වෙලා අන්න ඉන්නවා කියන. ඔය කතා කරේ අදිච්ච සමුප්පන්නවාදයේ තමයි මේ පළවෙනි මේ අපි ඔක්කොම එක දවසේ කතා කරේ. හතරම. එහෙමයි. ඉතින් පින්නතුනේ අද දවසේදී සිල් සුවඳ සදහම් පිළිසඳරෙන් අපි සමුගන්නටයි සූදානම් වෙන්නේ. අපිට නියමිත වෙලා තිබුණ කාලය අවසන් වුණු නිසා එළඹෙන දිනේදී ඒ කියන්නේ එළඹෙන සඳුදා දවසේදීත් අපි මේ වෙලාවටම හම් වෙන බලාපොරොත්තු වෙන සමුගන්නටයි සූදානම් වෙන්නේ. ඊට මත්තෙන් අද දවසේදී වැඩසටහන වෙනුවෙන් දායකත්වය එකතු කළ පින්නතුණු දෙසා පුණ්‍යානුමෝදනාවන් සිදු කරන මොහොත ඒ වෙනුවෙන් අපි දැන් කාලය වෙන් කරගනිමු. අවසරයි පින්නත් ස්වාමීන් වහන්සේ. සීල් සුවඳ සදහම් දේශනාව සඳහා දායකත්වය දරන්නේ නොම්බර 1/393 උඩුපිල්ල දෙල්ගොඩ ලැබෙනී පදිංචි පින්වත් සමන් හෙට්ටිගේ සහ යමුනා හෙට්ටිආරච්චි යන ඒ පින්වත් දෙපළ විසින් 2021 මාර්තු මාස 19 වන දින මිය පරලොව ගිය ඩී.ඩී. හෙට්ටිආරච්චි ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයන් පින් කැමැති සීල දෙවිවරුන්ට අනුමෝදන් කරමු. සක්දෙව් රජුන් දතරාෂ්ට්‍ර විරූඪ විරූපාක්ෂ වෛශ්‍යට වන සතරවරම් දෙව්මහරජ දරුවන් ආලවක සෙන්පතිතුමන් සීවක සෙන්පතිතුමන් ඇතුළු සියලු සෙන්පති දෙවිවරුන්ට මේ පින් බීමට අධිග්‍රහිතව සිටිනා වූ සියලු දෙවියන් ඔබ අප හැම දෙනාගේම ඉෂ්ට දේවතාවරුන් සුමන සමන් දෙවිවරුන් උපුල්වන් දෙවිවරුන් ඇතුළු නානා නම් ගොත් වාසී ප්‍රදේශ බාර පළාත් බාර සියලු දෙවියෝ බඹලොව වාසී බ්‍රහ්මයෝ මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්න දෙවියන් බ්‍රහ්මීන් දිව්‍ය ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන උතුම් සීක බල ධර්මයෙන් වැඩිත්වා. පිනින් සතුරුන සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණය ආරක්ෂා උදව්පකාර ඔබ අප හැම දිනාටම දායකත්වයේ දරන ඒ පින්වත් හැම දිනාටම සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ප්‍රධාන අරමුණ වශයෙන් සඳහන් වන 2021 මාර්තු මාස 19 වන දින මිය පරලොව ගිය ඩී.ඩී. හෙට්ටිආරච්චි ආදරණීය තම පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මීට වසර 17කට පෙරදී මිය පරලොව ගිය ආදරයෙන් සිඤ්ඤෝ පියාණන්ට සහ මීට වසර 4කට පෙරදී මිය පරලොව ගිය හෙට්ටිආරච්චිගේ යසවතී මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වයි. නම් සඳහන් කළ නොකළ ඔබ අප සියලු දෙනා නමින්ද මිය පරලොව ගොස් ඥාති වර්ගයා පින් බලාපොරොත්තුෙන් ඇත්නම් ඒ සියලු ඥාතීන්ද මේ පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිතය සැපවත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකෙන් අත මිදෙත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින ඒ.පී. ලියනගේ මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා.
නොම්බර 1/393 උඩුපිල දෙල්ගොල්ල යන ලිපිනේ පදිංචි පින්වත් සමන් හෙට්ටිගේ මහතාට සහ යමුනා හෙට්ටිආරච්චි යන පින්වත් දෙපළටත් මේ දායකත්වය දුරු ඒ හැම දිනාටත් මේ පින් අනුමෝදන් වේ. සියලු දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, චිරජීවනයේ දීර්ඝායු සම්පත් සැලසෙත්වා, ආයු වර්ණ සැප බලයෙන් වැඩෙත්වා, ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන උතුම් සීකබල ධර්මයන්ගෙන් වැඩෙත්වා. කරන කියන සිතන පතන සියලු ධාර්මික ඉටුම් පැතුම් රැකී රක්ෂාවන්, ඒ වගේම දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඇත්තන්ගේ හැම දෙයක්ම ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. තුනුරුවන්ගේ සරණින් දෙවි රැකවරණින් ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාබෝධී පිණිස මේ සීල පිණුත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සීලෝම පුණ්‍ය ධර්මයන් ඔබ අප හැම දෙනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ගුරු දෙවි දුන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් උතුම් ධර්මාබෝධිය පිණිස මේ සීල පිනත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සීලූම පුණ්‍ය ධර්මයන් ලක්වාසී ලෝවාසී මහා සංඝරත්නයට දෙකලෙස අනුමෝදන් වෙත්වා. මහා සංඝරත්නයටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත් සැලසෙත්වා, ආයු වර්ණ සැප බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, දහම් දැනුමින්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් වැඩෙත්වා. තුනුරුවන්ගේ සරණින් දෙවි රැකවරණින් පෙනෙන නොපෙනෙන බාධා කරදර හිරිහැර පීඩාවන්ගෙන් තොරව ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාබෝධිය පිණිස මේ සියලු පිනත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සියලුම පුණ්‍ය ධර්මයන් ඔබ අප හැම දෙනාගේම දෙමව්පිය, ගුරුවර, නෑදෑ හිත මිතුරු ඇතුළු සියලු දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානින් උදව්පකාර කරන, නරනායරින් උදව්පකාර කරන්නා වූ, සිව්පසෙන් අපපකාර කරන්නා වූ ඒ සියලු දෙනාටත් විශේෂයෙන් අපේ ශානක පුතුරුන් ඇතුළු මේ වැඩසටහන් සාර්ථක කරගන්න වෙහෙස මහන්සි වෙන හැම දෙනාටත් මේ පින් අනුමෝදන්ව ඒ ඔබ අප සියලු දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, චිරජීවනයේ දීර්ඝායු සම්පත් සැලසෙත්වා, ආයු වර්ණ සැප බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, දහම් දැනුමින්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් වැඩෙත්වා. කරන කියන සිතන පතන සියලු ධාර්මික ඉටුම් පැතුම් රැකී රක්ෂාවන් වෙරළඳාම් ගොවිතැන්පත් දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඇතන්ගේ හැම දෙයක්මත් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. තුනුරුවන්ගේ සරණින් දෙවි රැකවරණින් ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාබෝධිය පිණිස මේ සීල පිනත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පින්නතුනේ පින්නත් ස්වාමීන් වහන්සේ උදෙසාත් අපි පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. රැස් කරන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් පින්නත් ස්වාමීන් වහන්සේ උදෙසා පුණ්‍යානුමෝදනා වේවා. පින්නත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් සුවසේම අවබෝධය පිණිස රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයෝ හේතුපකාර වේවා. සාදු සාදු සාදු. පින්නතුනි අද දවසේදී සිල් සුවඳ සදහම් පිළිසඳර වෙනුවෙන් බැතිබර විකාශන දායකත්වය ලබා දුන්නේ අංක 393න් 1 උඩුපිල දෙල්ගොඩ යන ලිපිනේ පදිංචි පින්වත් සමන් හෙට්ටිගේ සහ යමුනා හෙට්ටිආරච්චි දෙපළ ඇතුළේ පවුලේ සියලුම දෙනා විසින්. පින්නතුනි අපි ආරම්භයේදීත් ඔබට සිහිපත් කළා සිල් සුවඳ වැඩසටහනක් වෙනුවෙන් ඔබගේ දායකත්වය ලබා දෙන්න පුළුවන් 071 232 88 87 දුරකථන අංකය හරහා ඒ ගැන විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම ශ්‍රද්ධා TV ධම්ම සීරීස් YouTube නාලිකාව හරහා අපේ ශ්‍රද්ධා මාධ්‍යාලයේ නවතම YouTube නාලිකාව අලුත්ම YouTube නාලිකාව හරහා මේ සිල් සුවඳ වැඩසටහන් මාලාව මුල සිටම නැවත වාරයක් නැරඹීමේ හැකියාව ඔබට තිබෙනවා. ඉතින් මේ පිළිබඳව අපි ඔබට මෙත් සිතින් යුතුව සිහිපත් කරනවා. අද දවසේදීත් වැඩසටහන අවසන් කරන්නට මත්තෙන් අපි එළඹෙන දිනේදී, ඒ කියන්නේ ලබන සඳුදා දවසේදී දහවල් 1ට සිල් සුවඳ වැඩසටහනෙන් ඔබත් එක්ක මේ දහම් පිළිසඳරේ නියැලෙන්නේ කුමන කාරණාව පිළිබඳවදයි පින්වත් ස්වාමීන් වහන්සේගෙන් දැන විමසා ගමු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. මීළඟට අපිට තියෙන්නේ ඒ තමයි ඊළඟ මතය, ආකල්පී දෘෂ්ටිය ගැන. ඒකට කියනවා මේ උද්ධමාගතනික සංඤ්ඤය කියලා. කියන්නේ මරණින් පස්සේ සංඥාව ඒ කියන්නේ සංඥාව සහිත කියලා. ඒකාන්ත කොටගෙන සංඥාව තියෙනවා කියලා කරුණු එතන 16කින් විස්තර වුණා. මරණින් මත මේ වගේ සංඥා තත්වයකට පත්වලා ඔහි ඉන්නවා කියලා. අන්න ඒ වගේ එකක්.
ඉතින් එළඹෙන දිනේදී අපි මේ වෙලාවටම හම්බ වෙන්නේ ඒ කියන දහම් පර්යාය පිළිබඳව හිමින් හරි පරිස්සමට පින්වත් ස්වාමින් වහන්සේගෙන් ඒ කරුණු කාරණා දැන විමසා ගන්නට, අනුශාසනාව ලබා ගන්නට. ඉතින් පින්වත් දවසේදී සමුගෙන යනවා. අපි සමුගන්නා මොහොතේ සිහිපත් කරගන්නවා සිල් සුවඳ සදහම් පිළිසඳර වැඩසටහනේ මගේ කල්යාණ මිත්‍ර, ඒ නිෂ්පාදක කණ්ඩායම, ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සීලමු දෙනවත් බොහොම ආදරෙන් ලෙන්ගතුව සිහිපත් කරගෙන එළඹෙන දිනේදීත් මේ වෙලාවටම හම්බ වෙන බලාපොරොත්තු වෙන්න සමුගන්නවා. තිරුවන් සරණයි ඔබට. නමෝ බුද්ධාය.